ඕම් ශාන්ති 2021 මැයි මාස 3 වන දින උදෑසන මුරලී බාග්දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ඔබ ජීවාත්ම අවධානයට පැමිණෙන්න මෙය දිගටම පුරුදු පුහුණු කිරීම ගමනේදී හා සියලු කටයුතු වලදී කළොත් ඔබට ඉතා හොඳ ප්‍රගතියක් දිගටම ලැබෙයි. ප්‍රශ්නය පියා පිළිබඳ ස්මෘතිය නිවැරදිව ලැබිය හැක්කේ කුමන ආකාරයේ දරුවන්ගේ බුද්ධියටද? පිළිතුර පරම පියා හරි හැටියටම හඳුනාගත් දරුවන්ගේ බුද්ධියටයි. ඇතැම් දරුවන් අහනවා ලක්ෂයක් සිහි කරන්නේ කෙසේද කියා. භක්ති මාර්ගයේදී මිනිසුන් ඔහුව සිහි කළත් සදාතනික අනන්ත වූ ආලෝකයක් ලෙස සලකමින් දැන් ඔහු ආලෝක ලක්ෂයක් යයි ඔබ කියන විට ඔවුන් පටලැවිල්ලටපත් වේ. මේ නිසයි සියල්ලටම පළමු පරම පියා එසේ සදාතනික අනන්ත ආලෝකයක් නොවේ යයි පැහැදිලි කරගත යුත්තේ. ඔහු ඉතාමත් සූක්ෂ්ම ලක්ෂයක් යයි ඔබ අවබෝධ කරගත් විට පමණයි නිවැරදිවම ස්මෘතිය ලැබිය හැක්කේ. ඕම් ශාන්ති ඔබ දරුවන් සියලු දෙනාම ස්මෘතියෙන් සිටිනවා. මන්මනා බව. ඇත්තෙන්ම මෙය සංස්කෘත පදයක් නොවේ. පරම පියා ඔබට පහසු රාජයෝගා කියා දෙන විට ඔහු සංස්කෘත වචන පාවිච්චි කළේ නැත. මොහු සංස්කෘත දන්නේද නැත. පරම පියා විස්තර කරන්නේ හින්දියෙන් පමණි. කෙනෙක් අයත් වන ආගම අනුව ඔහුගේම භාෂාවක් ඇත. මෙහිදී හින්දි භාෂාව පමණක් යොදා ගනී. මේ භාෂාව ඉගෙන ගැනීම පහසුයි. මේ පාසල විශ්මිතයි. මෙහිදී ලියන කඩදාසිය හෝ පැන්සල් අවශ්‍ය නැත. මෙහිදී ඔබට ඇත්තේ එක වචනයක් වූ පරම පියා සිහි කිරීමයි. හැම කෙනෙකුටම දෙවියන්, ඊශ්වර හෝ පරම පිතා, පරමාත්මා සිහි නොකර සිටීම දුෂ්කරය. හැම කෙනෙක්ම ඔහුව සිහි කරන නමුත් ඔවුන්ට ඔහුව හඳුනාගත නොහැක. පරම පියාම පැමිණ ඔහු පිළිබඳ හැඳින්වීම ලබා දෙයි. වියපත් මව්වරු සහ ගල් බුද්ධියක් ඇති අය කුමක් තේරුම් ගනීද? මේ ඊටා පහසුය. කුඩා ළමුන්ට පවා මෙය තේරුම් කළ හැකිය. බාබා යන වචනය අලුත් එකක් නොවේ. කෙනෙක් ශිව සිද්ධාස්ථානයකට ගිය විට ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වෙයි ඒ ශිව බාබා බවත් ඔහු අශාරීරික බවත්. සියලු මිනිසුන් බාබා යන්න පවසයි. අප ජීවාත්මයන් සියලු දෙනාගේම පරම පියා එක්කෙනාම වෙයි. සියලු ශරීරගත ජීවාත්ම සන්තාවන් ශරීර තුල සිටිමින් පරම පියාව සිහි කරයි. සියලු ආගම්වල අය නියතයෙන්ම පරම පිතා පරමාත්මා සිහිපත් කරයි. ඔහු කලී උත්තරීතර දනව්වේ පදිංචිකරුවාය. අපිදු එහි වැසියන්ය. අපට දැන් නැත්තේ පරම පියා සිහි කිරීමයි. මිනිසුන්ට පාරිශුද්ධත්වයට පත්වීමට අවශ්‍යය. ඔවුන් හඬ ගන්නේද පාරිශුද්ධ කරුවානුනි එන්න යනුවෙන් කියමිනි. නවලව පාරිශුද්ධියෙන් තිබුණු අතර දැන් ඒ වියපත් වී ඇත. එය තවදුරටත් අලුත්යයි කිසිවෙක් නොකියයි. ಭಾರತයේ මිනිසුන් දන්නවා නව ಭಾರතය පාලනය කළේ දෙවි දේවතාවන් බව. නව ಭಾರතයට පළමුව තිබුණේ කුමක්ද? සංගම යුගයයි. ඊටත් වඩා පහසු පිළිතුරක් තිබේ. නව ಭಾರතයට පෙර තිබුණේ ජරා ජීර්ණ ලෝකයයි, අපායයි. මිනිසුන්ට සංගම් යුගය ගැන තේරුම් ගැනීම ඊතරම් පහසු නැත. පරණ වූ ලෝකයේ සහ නව ලෝකයේ අතර කාලය සංගම් යුගයයි විවහාර කෙරේ.
පාරිශුද්ධ කරුවාණනි එන්න පැමිණ අපව පිරිසිදු කරන්න යනුවෙන් කතා කරන්නේ පරම පියාටය. අප අපිරිසිදු බවට පත් වී ඇත. නවලෝකයේදී එසේ අඬ ගැසීමක් නැත. දැන් ඔබේ බුද්ධියට ඇතුළු වී තිබෙනවා ಭಾರತයේ පාරිශුද්ධියෙන් තිබුණු බව. ඕ පාරිශුද්ධ කරුවාණනි පැමිණෙන්න. මිනිසුන් බොහෝ කලක සිට මෙසේ අඬ ගැසුවා. අපිරිසිදු ලෝකයේ අවසානය ඔවුන් නොදනී. ඔවුන් කියන්නේ ආගමික ලේඛන අනුව ඔවුන් තව අවුරුදු 40,000ක් අපිරිසිදුව සිටින බවයි. ඔවුන් සිටින්නේ පූර්ණ අන්ධකාරයකය. ඔබ දැන් සිටින්නේ ආලෝකයේ තුලයි. පරම පියා දැන් ඔබව ආලෝකයේ වෙත රැගෙන මිත් ඇත. ලෝක චක්‍රය අවසන් වන්නේ අවුරුදු 5000ක අවෑමෙනි. ඔබේ පාලනයේ තිබුණු එම කාලය අද ඊයේ මෙන් පෙනේ. ඒ සත්‍ය වශයෙන්ම ලක්ෂ්මී නාරායණගේ රජධාන විය. ඒ දිව්‍ය ලෝකයයි. පිරිසිදු ලෝකයේ කලබල ආදියක් තිබිය නොහැක. කලබල ඇත්තේ රාවණ රාජ්‍යයේ පමණි. පියා මෙහිදී මේවා ඔබට තේරුම් කරන අතර ඔබ ඒවා පෞද්ගලිකවම ඔබේ කනෙන් අසයි. අසන්නේ කවුද? ජීවාත්ම සත්තාවයි. ඔබ ජීවාත්ම සත්තාවන් ඉතා සතුටින් සිටින්නේ ඔබට නැවතත් පරමාත්ම පියා හමු වී ඇති නිසායි. ඔබ ඔබේ උරුමය ලබන්නේ පරම පියාගෙනි. ඔහු දැන් මෙසේ කියයි. මාව සිහි කරන්න. මේ සඳහා කිසිදු ලියුම් කියුම් අවශ්‍ය නැත. කෙනෙක් ආවිට ඔහුගෙන් මෙසේ අසයි. ඔබ මෙහි ආවේ ඇයි? ඇතැමුන් උත්තර දෙන්නේ ඔවුන් ආවේ මෙහි සිටින මහත්මාව හමු වීමට කියාය. ඇයි? ඔබට වමනා කුමක්ද? මට කියන්න. ඔබට යම් දානයක් අවශ්‍යද? ඔහු සන්‍යාසියෙක් වූ විට ඔහුට අවශ්‍ය වන්නේ කෑමට යමකි. සන්‍යාසීන් මිනිසුන් හමුවට ගිය විට හෝ ඔවුන් මගදී හමු වූ විට එම ආගමික මිනිසුන් සිතන්නේ ඔවුන් පිරිසිදුයි කෑමට යමක් දිය යුතුයි කියාය. දැන් එම පාරිශුද්ධිය නැත. ලෝකයේ සම්පූර්ණයෙන්ම තම උපදාන වී ඇති අතර ඒ තුල බොහෝ කුණු කන්දල් තිබේ. මිනිසුන් එතරම්ම කඩා වැටීමකට ලක් වී ඇත. එවන්නක් මෙහි නැත. පරම පියා මෙසේ කියයි. කිසිවක් ලිවිය යුතු නැත. ඔබ සටහන් කරගන්නා කරුණු ඔබේ උකහා ගැනීම පිණිසයි. වෛද්‍යවරුන් බොහෝ බෙහෙත් දනී. ඔවුන් ඒ සියල්ල ඔවුන්ගේ මතකයේ තබා ගනී. නීතිවේදියෙකුටද නීති කරුණු බුද්ධියේ තබා ගත යුතුය. ඔබ සිහි තබා ගත යුත්තේ කුමක්ද? එකම දෙයයි. එයද ඉතා පහසුය. ඔබ මෙසේ කියයි. එකම ශිව බාබාම සිහිපත් කරන්න. ඒ මිනිසුන් මෙසේ අසයි. ශිව බාබා පැමිණෙන්නේ කෙසේද? ඔබ මිස වෙන කිසිවෙකු මේවා තේරුම් නොගනී. දෙවියන් කොහිද? ඔවුන් එක්කෝ ඔහුට නම හා ස්වરૂපය අභිබවා සිටියයි කියයි. නොයසේ නම් ඔහු සර්ව ව්‍යාපී යයි කියයි. එම ප්‍රකාශ දෙක අතර දිවා රැසේ පරතරයක් ඇත. නම හා ස්වરૂපය අභිබැහු කිසිවෙක් නැත. ඊළඟට ඔවුන් දෙවියන් බලුන් අතර සිටියයි කියයි. ඒ දෙක එකිනෙකට විරුද්ධ අදහස්ය. පරම පියාම ඔහුගේ හැඳින්වීම දෙමින් මෙසේ කියයි. ඔබේ පියාවන මා සිහි කරන්න. පහසු රාජයෝගා යන්න සිහිපත් කරන්න. බාබා මෙසේ කියයි. යෝගා යන වචනයද අයින් කරන්න. මා සිහි කිරීම පමණක් කරන්න. කුඩා ළමෙක් තම දෙමාපියන් දුටු හැටියේ දිව ගොස් හෙල්ලෙයි. ඒ මව හා පියා කවුරුන්දැයි සිතමින්ද? නැත. ඒ සිතීම අවශ්‍ය නැත. ඔබට ඇත්තේ ශිව බාබා සිහි කිරීමමයි. භක්ති මාර්ගයේදී ඔබ ශිවාට මල් පිදුවා. සෝමනාථ සිද්ධාස්ථානයේ ඉතා විශිෂ්ටයි. පසු කලෙක
මොහොමඩ් ගුස්නාවී පැමිණ යසොරකම් කළා. සෝමනාථ සිද්ධස්ථානයේ ಭಾರತයේ ඉතා ප්‍රසිද්ධය. සියල්ලට පළමු ශිවා වන්දනාව තිබිය යුතුය. මේ සියලු ඥානය දැන් ඔබ දරුවන්ගේ බුද්ධියේ ඇත. ඔබ වන්දනාව කළත් තේරුම්ගෙන සිටියේ නැහැ. ඒ ප්‍රතිමා ජීවී බව. ශිව බාබා ආවේ නියතයෙන්ම සජීවී ස්වරූපයෙන් විය යුතුයි. මිනිසුන් අවුරුදු පතා ඔහුගේ උපන්දිනය සමරන්නේ ඒ හේයිනි. ඔවුන් කියන්නේ පරමාත්මා ශිවා අශාරීරික බවත්ය. ජීවාත්ම සත්තාවක් දන්නවා ඔහුද අශාරීරික බව. ඔබ දැන් ජීවාත්ම සත්තා අවබෝධයට පත්වෙමින් සිටී. ඒ ඉතා පහසුය. ඔහු අපේ පරමාත්ම පියාය. ඔහු ඥාන සාගරය, සතුටු සාගරය සහ පාරිශුද්ධ කරුවානන්ද වෙයි. ඔහුගේ කීර්තිය තරම්ම විශාලය. බ්‍රහ්මා, විෂ්ණු හෝ සංකරට තරම් කීර්තියක් නැත. මිනිසුන් කීර්තිය පසසන්නේ එකම එක්කෙනාගේ පමණි. ඔබ දරුවන් දැන් දන්නවා බාබා පැමිණ අපේ උරුමය ලබා දෙන බව. භෞතික පියෙක් තම දරුවන්ට සියල්ල සපයන නමුත් උගන්වන්නේ නැත. දරුවන් අධ්‍යයනය සඳහා පාසලට ගොස් අනතුරුව විශ්‍රාම වයසේදී ගුරු කෙනෙක් සොයා ගනී. මෙකල ඔවුන් කුඩා දරුවන්ටද ගුරුන් සොයා දෙයි. මෙහිදී ඔබ දරුවන්ට කියන්නේ ශිව බාබා සිහි කරන ලෙසයි. හැම කෙනෙකුටම අයිතියක් ඇත. ඔබ සැම මගේ දරුවෝය. ඔබ අතරිනුත් සමහරෙක් මා ඉතා හොඳින් සිහි කරයි. සමහරු මෙසේ අසයි. බාබා අප සිහි කළ යුත්තේ කවුද? අපි ලක්ෂයක් සිහි කරන්නේ කෙසේද? විශාල දෙයක් නම් සිහි කළ හැකි. හොඳයි. ඔබ සිහි කරමින් සිටි පරමාත්මය කුමක්ද? ඔවුන් කියන්නේ ඒ සදාතනික අනන්ත වූ ආලෝකයක් බවයි. කොහොම නමුත් ඔහු එසේ නොවේ. අනන්ත වූ ආලෝකයක් සිහි කිරීම වැරදි. නිවැරදිම ස්මෘතිය තිබිය යුතුයි. නමුත් පළමුව ඔහු පිළිබඳව හරියට නිවැරදිව දැනගත යුතුයි. පරමපියා පැමිණ ඔහුම ඔහු ගැන හඳුන්වා දෙයි. ඉක්බිතිව ඔහු ඔබ දරුවන්ට මුළු ලෝකයේ මුල මැද අග විස්තර සහිතව කෙටියෙන් කියා දෙයි. පරමපියා දැන් මෙසේ කියයි. දරුවනි, ඔබට පාරිශුද්ධියට පත්වීමට අවශ්‍ය නම් ඇත්තේ එකම විසඳීමකි. මාව සිහි කරන්න. පාරිශුද්ධ කරුවානන් කියන්නේ මට පමණයි. ජීවාත්ම සන්තාවන්ගේ පිරිසිදු බව ඇති කළ යුතුයි. ජීවාත්ම සත්තාව කියන්නේ ඔහු අපිරිසිදු බවට පත් වී ඇති බවයි. මා පිරිසිදුව සිටියා. නමුත් දැන් අපිරිසිදු බවට පත් වී ඇත. සියලු දෙනා තමෝ ප්‍රදාන්‍ය. හැම දෙයක්ම පළමුව සතෝ ප්‍රදාන අතර ඉක්බිතිව තමෝ ප්‍රදාන් වෙයි. ජීවාත්ම සත්තාවක් ඔහුම තේරුම් ගන්නවා. ඔහු අපිරිසිදු වී ඇති බවත් පිරිසිදු වීම අවශ්‍ය බවත්. සාමදේශයේ අපිරිසිදු අය එක්කෙනෙක්වත් නැත. මෙහි සියලු දෙනා අපිරිසිදු අතර ඔවුන් සිටින්නේ අසතුටිනි. ජීවාත්ම සත්තාවෝ මෙසේ කියති. අප දුකින් නිදහස් විය හැකි ලෙස පාරිශුද්ධියට පත් කරන්න. ඔබ තේරුම් ගන්නවා හැම දෙයක්ම කරන්නේ ජීවාත්ම සත්තාව බව. ජීවාත්ම සත්තාවක් විනිශ්චය කරුවෙක් හෝ නීතිවේදියෙක් වෙයි. ජීවාත්ම සත්තාවක් මෙසේ කියයි. මා රජකි. මා අහවලාය. මට දැන් මේ ශරීරය අතහැර වෙනකක් ගත යුතු ඇත. මේට ජීවාත්ම සත්තා විඥානයේ හෙවත් ශරීරයක සිටියදීම ජීවාත්ම සත්තා අවධානයට පත්වීම යනුවෙන් ව්‍යවහාර කළ හැකිය. රාවණ රාජ්‍යයේදී ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙනි. දැන් පමණයි පරමපියා ඔබව ජීවාත්ම අවධානයට ලක් කරවන්නේ. මේ කල ජීවාත්ම සත්තාවන් අපිරිසිදු හා අසතුටු නිසා ඔවුන් පියාට මෙසේ අඬගසයි. ඕ බාබා පැමිණෙන්න. ඔබ දන්නවා
ඔබ දිගටම නාටක සැලසුම අනුව අපිරිසිදු බවෙන් පිරිසිදු බවටත් පිරිසිදු බවෙන් අපිරිසිදු බවටත් පත් වුණා. චක්‍රයේ දිගටම කරකේ. ඔබ උපත් 84ත් ගත් ආකාරය දැන් ඔබේ බුද්ධියේ ඇත. දැන් මේ අමතක නොකරන්න. ස්වදර්ශන චක්‍රධාරීව සිටින්න. ඔබට විවිධ කටයුතු අතරේ වාඩි වී සිටියදීත් ඇවිදින විටත් බුද්ධිය තුළ මේ සියලු ඥානය ඇත. ඔබ තේරුම් ගන්නවා අසීමිත පියාගෙන් අසීමිත උරුමය ඔබ හිමි කර ගන්නා බව. පරම පියා විස්තර කරනවා. ඔබ දරුවන් සිහි කළ යුත්තේ එකම පියා පමණක් බව. ඔබ කළ යුත්තේ පරම පියා සිහිපත් කරන්න සහ චපාතියක් කන්න. එපමණයි. පරම පියා නැවත නැවත ඔබ සුමිහිරි ආදරවන්ත කාලයක් නැති වී දැන් හමුවන දරුවන්ට කියන්නේ දරුවනි ඔබේ බඩට අවශ්‍ය චපාතියක් පමණක් බවයි. බඩට ගොඩක් දේ අවශ්‍ය නැත. ඊට අවශ්‍ය පිටි අවුන්සියකුත් පරිප්පු හා රොටි පමණයි. කෙනෙකුට රුපියල් 10කින් කෑම ගත හැකියි. නැත්නම් රුපියල් 10,000කින්ද කෑම ගත හැකියි. දුප්පතුන් කන්නේ මොනවාද? ඒත් ඔවුන් ශක්තිමත්ව සිටී. වෛද්‍යවරුන්ද අවවාද කරන්නේ එක වර්ගයක ආහාර ගත් විට අසනීප නොවන බවයි. ඒ නිසා පරමපියාද මෙසේ විස්තර කරයි. චපාතියක් පමණක් කන්න. ඔබට ලැබෙන දෙයකින් සතුටු වන්න. රොටි සහ පරිප්පු තරම් දෙයක් තවත් නැත. වැඩි කෑදරකම නොතිබිය යුතුයි. සන්‍යාසයෙන් කරන්නේ කුමක්ද? ඔවුන් ගේ දොර පවුල අතහැර කැලේට යයි. ඔවුන් ආලෝක ධාතුව දෙවියන් යයි සලකෙමින් එය සිහි කර බ්‍රහ්ම ධාතුවට ගිලී යන බව සිතයි. කොහොම නමුත් ඒ එසේ වන්නේ නැත. ජීවාත්ම සත්තාවන් අමරණීයයි. ජීවාත්ම සත්තාවන්ගේ ගිලී යාම පිළිබඳ ප්‍රශ්න පැන නොනගී. පිරිසිදු හා අපිරිසිදු වන්නේ ජීවාත්ම සත්තාවන්ය. ඔබට මෙතරම් හොඳ ඥානයක් ලැබී තිබෙනවා. ඔබ ඒ ඵලය විඳ ඥානය අමතක කරනවා. එවිට ඔබ ඉනිමගේ පහළට බැසිය යුතුවේ. ඔබේ බුද්ධියේ දැන් තිබෙනවා. ඔබ උපත් 84ක් ලබන ආකාරය පිළිබඳ සියලු ඥානය. කිසිවෙකුගේ චරිත කොටස අවසානයටපත් නොවේ. මේ නාටකය పూర్ව නියමිත අතර ඒ දිගටම කැරකේ. ඔබට ඇසිය නොහැකි කවදා කොහොම කොහිදී දෙවියන් මේ නාටකය නිර්මාණය කළාද කියා. ඒ සෑමදා දිගටම කැරකෙමින් පවතී. ලෝකයේ ඉතිහාසයේ සහ භූගෝලයේ නැවත නැවතත් සිදුවේ. කිසිවෙක් මේවා තේරුම් ගන්නේ නැත. ඔබ නම් දන්නවා නාටක සැලසුම අනුව ඔබ මෙහි ආ බව. ඔබ නැවතත් නාටකය අනුව ඔබේ රජදහන ලබා ගනී. වෙන අයට මේ තේරුම් ගත නොහැක. මෙසේ අසා තිබේ. සර්ව බලධාරී වන්නේ නාටකයේද පියාද? ඔවුන් කියන්නේ දෙවියන් සර්ව බලධාරී බවයි. ඔවුන්ගේ හැඟීම ඔහුට හැම එකක්ම කළ හැකි බවයි. පරම පියා මෙසේ කියයි. මාද නාටකයෙන් බැඳී ඇත. මා මෙහි ආවේ අපිරිසිදු අය පිරිසිදු කිරීමටයි. සත්‍යයේදී ඔබ සතුටටපත් වේ. මා ගිහින් උත්තරීතර දනව්වේ විවේක ගන්නවා. ඔබ මගේ හිසේ නගී. ඉක්බිත්ව ඔබ සිංහයන් පිටේ යයි. එනම් ඒ සත්‍යයේදීය. ඔබ තේරුම් ගන්නවා තප්පරෙන් තප්පරේ සිදුවන කුමක් වුවත් නාටකයේ නියමිත බව. ඔබට ඊටා හොඳ ඥානයක් තිබෙනවා. දැන් ඔබට ඇත්තේ පියා හා උරුමේ සිහි කරමින් සිටීමයි. ලියන කඩදාසි හෝ පැන්සල් ආදී අවශ්‍ය නැත. බ්‍රහ්ම බාබා පවා ඉගෙන ගන්නා නමුත් ඔහු කිසිවක් තබා නොගනී. ඔබට ඇත්තේ පියා සිහි කිරීමෙන් උරුමේ ලබා ගැනීම පමණි. ඒ තරම්ම පහසුය. ස්මෘතිය මගින් ඔබ සදා නිරෝගී වෙයි. මෙය උකහා ගැනීම පිළිබඳ කරුණකි. ලියා ගැනීමෙන් නැතිවන ඵලය කුමක්ද? සියල්ල විනාශ වෙයි. කොහොම නමුත් සමහරු ලියන්නේ එය සිහි කර ගැනීමට උදව්වක් වශයෙනි.
සමහරෙක් යමක් සිහි කර තබා ගැනීමට ගැටයක් ගසා තබා ගනී. ඔබද ගැටයක් ගසා තබාගෙන ශිව බාබාත් උරුමයක් සිහි කළ යුතුය. ඒ ඊතා පහසුය. යෝගා යනු ස්මෘතියයි. සමහරු මෙසේ කියයි. බාබා මට ස්මෘතිය තබාගෙන සිටිය නොහැකි. මා යෝගාවල සිටින්නේ කෙසේද? නමුත් ඔබට භෞතික පියා වාඩි වී සිටියදී ඇවිදිද්දී සහ කොහේ ගියත් සෑම කටයුත්තක්ම කරද්දී සිහි වෙනවා. එසේම ඔබත් ස්මෘතියේ රැඳී සිටිය යුතුයි. එපමණයි. එවිට ඔබේ බෝට්ටුව ඈතර වනු ඇත. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය 1. ස්වදර්ශන චක්‍රධාරී වෙමින් උපත් 84 චක්‍රයේ දිගටම ඔබේ බුද්ධිය තුල කරකවන්න. අසීමිත පරම පියා සිහි කර ඔබේ අසීමිත උරුමය ලබා ගන්න. පාරිශුද්ධ බවට පත්වන්න. 2. කිසිවකට කෑදර නොවන්න. ඔබට ලැබෙන කුමකට හෝ සතුටු වන්න. චපාතියක් පමණක් කමින් පරම පියා සිහි කරමින් වසන්න. වරදානය. ඔබ සෑම විටම ඔබගේ බුද්ධියේ දෙපය විනය නීති රේඛාව තුල තබා සියලු ලැබීම් වලින් පිරිපුන් වී බලවත් වේවා. පරම පියාය විස්තර කරනවා තම බුද්ධියේ දෙපයට විනය නීති මාලාවේ රේඛාවෙන් පිටතට යාමට ඉඩ නොදෙන්න. දරුවන් භාග්‍යවන්ත සහ ආදරණීය වෙයි. ඔවුන්ට කිසිම විටක කිසිම බාධකයක්, කුණාටුවක්, අසහනයක් හෝ දුකක් අත්විඳිය නොහැක. මේවායෙන් එකක් හෝ ඔබ වෙතට පැමිණෙන්නේ නම් ඔබ නියත වශයෙන්ම ඔබගේ බුද්ධියේ දෙපැයෙන් විනය නීති රේඛාවෙන් පිටතට පියවර තබා ඇති බව වටහා ගන්න. රේඛාවෙන් පිටතට පියවර තැබීම යනු යාචකයෙක් වීමයි. එබැවින් කිසිම විටක සිංගන කෙනෙක් නොවන්න. සියලු ලැබීම් වලින් පිරිපුන් වී බලවත් වන්න. පාඨය. සෑම විටම නොබැඳී පරම පියා කෙරෙහි සෙනෙහසින් යුතුව ආරක්ෂිතයි. ඕම් ශාන්ති.